ගණ්ඩාක්ෂ පද්ධතිය මත මේ තියෙන්නේ ලඝු e පාදයට x කියන එක නැත්නම් a පාදයට x ඕන එකක්. එතනදී මෙතන වක්‍රතාවය තමයි වෙනස වෙන්නේ. මේ තියෙන්නේ ලඝු e පාදයට x කියන එක ln x. එතකොට අපිට ලඝු ශිතේ මෙතන x කියන විචලනයට ගන්න පුළුවන් ධනතාත්මක සංඛ්‍යාව විතරයි. ඍණ පැත්තට ලඝු ශිතේ අර්ථ දැක්වීමක් නැහැ. ඊට පස්සේ මේ දෙන්නේ y සමානයි ලඝු e පාදයට x. ඒතර y කියන එක ඍණ අනන්තයෙන් ධන අනන්ත දක්වා ඕනෑම වගේක් ගන්න පුළුවන්. මෙතන c කියන එක ඍණ අනන්තයෙන් ධන අනන්ත දක්වා ඕනෑම වගේක් විය හැකියි. ඒතර ලඝු අංකණය ගැන ලඝු ශිතය ගැන තම අදහසක් ඔළුවේ තියෙන්න ඕනේ. එහෙනම් අපිට ඔය අයිඩියා එකේදී මම කිව්වා මෙතන b කියන එක අනිවාර්යෙන් ධනතාත්මක සංඛ්‍යාවක් විය යුතුමයි. එහෙනම් අපිට යම් සම්බන්ධතාවයක දෙපැත්තෙම එකම පාදයෙන් ලඝු වගේ ගන්න නම් යම් සම්බන්ධතාවයක එකම පාදයෙන් ලඝු වගේ ගන්න නම් අනිවාර්යෙන් එම සම්බන්ධතාවයේ දෙපැත්තෙම ධනතාත්මක සංඛ්‍යාව පවතින බව අපි දැනගෙන ඉන්න ඕනේ. ධනතාත්මක සංඛ්‍යාව පවතින බව දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි දන්නවා මෙතන සිම්පල් a කියන්නේ ධනතාත්මක සංඛ්‍යාවක් නේ. ධනතාත්මක සංඛ්‍යාවක ඕනෑම තාත්වික බලයක් ගත් විට ධනතාත්මක සංඛ්‍යාවක ඕනෑම තාත්වික බලයක් ගත් විට ප්‍රතිඵලය අනිවාර්යෙන් අපිට ධනතාත්මක සංඛ්‍යාවක් නේ. අපි ගත්තොත් මේ ධනතාත්මක සංඛ්‍යාව සිම්පල් a කියන්නේ ධනතාත්මක සංඛ්‍යාවක්. ධනතාත්මක සංඛ්‍යාවක ධනතාත්මක බලයක් නම් ප්‍රතිඵලය කොහොමද ධනතාත්මක සංඛ්‍යාවක්. a ගේ බිඳුවෙනි බලය 1යි. ඒ වගේම a ගේ ඍණ බලයක් විදිහට ගත්තොත් t කියන එක ඍණ තාත්වික සංඛ්‍යාවක් වෙද්දි t ඍණ තාත්වික සංඛ්‍යාවක් වෙද්දි අපිට ලැබෙන්නේ a ගේ ඍණ තාත්වික බලයක් a ගේ ඍණ තාත්වික බලයක් යාව ලියන්න පුළුවන් එකයට a ගේ තාත්වික ධන බලයක් විදිහට. එකයට a ගේ තාත්වික ධන බලයක් විදිහට. එතකොට සිම්පල් a කියන්නේ ධන තාත්වික සංඛ්‍යාවක්. ධන තාත්වික සංඛ්‍යාවක ධන තාත්වික බලයක් ප්‍රතිඵලය ධන තාත්වික සංඛ්‍යාවක්. එකයට ධන තාත්වික සංඛ්‍යාවක් ප්‍රතිඵලය ධන තාත්වික සංඛ්‍යාවක්. එහෙනම් අපිට t කියන එක ඍණ අනන්තයෙන් ධන අනන්ත දක්වා ඕනෑම තාත්වික සංඛ්‍යාවක් විට මෙතනින් ලැබෙන්නේ ප්‍රතිඵලය ධන තාත්වික සංඛ්‍යාවක්. ප්‍රතිඵලය ධන තාත්වික සංඛ්‍යාවක්. එහෙනම් අපිට මේ සම්බන්ධතාවයේ දෙපැත්තම තියෙන ධන තාත්වික සංඛ්‍යාව මෙහා z වලට සමාන නිසා දෙපැත්තම ධන තාත්වික සංඛ්‍යාව පවතින්නේ. එහෙනම් සම්බන්ධතාවයේ එකම පාදයෙන් ලඝු වගේ ගන්න පුළුවන්. හරිනේ. එතකොට එහෙනම් අපිට දෙපැත්තම මම එකම පාදයෙන් ලඝු වගේ ගත්තොත් අපි ගත්තොත් ලඝු e පාදයට අගේ සැලකුවොත් ලඝු e පාදයට a ගේ t වෙනි බලය සමාන වෙනවා ලඝු e පාදයට z වලට. එහෙනම් මෙතන අපි දන්නවා ලඝු අංකණයේදී බලය සංගුණ කියලා ඉදිරියට ගන්න පුළුවන්. එහෙනම් මේ දෙන t වරක් ලඝු e පාදයට a සමාන වෙනවා ලඝු e පාදයට z. එතකොට මම ආව වම දකුණ මාරු කරලා ලියාගත්තොත් ලඝු e පාදයට z සමාන වෙනවා. එතන t වරක් ලඝු e පාදයට කියන්නේ ln නේ. එහෙනම් මේ දෙන්නේ ln a. එහෙනම් අපිට දැන් මේ ලඝු අංකණයෙන් පවතින ප්‍රකාශනයේ දර්ශකාකාරයෙන් ප්‍රකාශ කර ගන්න පුළුවන් e වල t වරක් ln a e වල t වරක් ln a සමානයි z ලෙස. එහෙනම් මට ලැබෙනවා එම නිසා z කියන්නේ a ගේ t වෙනි බලය සමාන වෙනවා e වල t වරක් ln a ට. අන්න අපිට සිම්පල් a කියන ධනතාත්වික නියතයේ විචල්‍ය බලයක් නියතයක විචල්‍ය බලයක් කියන එක ඇතරම නියතයක විචල්‍ය බලයක් අපිට ඝාතීය ශ්‍රිතයේ ඇසුරෙන් ප්‍රසාරණය කරගෙන යන්න පුළුවන්. ඌව ඝාතීය ශ්‍රිතයේ ඇසුරෙන් මම දැන් ලියලා දෙනවා. a ගේ t වෙනි බලය සමාන වෙනවා e වල t ln a වලට. ඒ කියන්නේ නියතයක් ධනතාත්වික නියතයක්. ඒතර ධනතාත්වික නියතයක විචල්‍ය බලයක් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් මෙලෙස ඝාතීය ශ්‍රිතයේ ඇසුරෙන්. අපිට දැන් ඝාතීය ශ්‍රිතයේ ඇසුරෙන් මෙයාව ප්‍රසාරණය කරගෙන යන්න පුළුවන්. ඉතින් අපිට සීමාව ගණනය කරගන්න පුළුවන් වෙයි. ඒතර මේ අයිඩියා එක ඔළුවේ නැත්තම් මේ ටික සටහන් කරගන්න. දැන් ගන්න හදාගෙන නැති වැඩි වගනවා. මේ ටික සටහන් කරගන්න. ලඝු අංකණය ගැන ලඝු ශ්‍රිතය ගැන අදහස් ඔළුවේ නැත්තම් මේ ටික අනිවාර්යෙන් පැත්තකින් නිරූපණය කරගන්න. අපිට දැන් ගොඩනගෙනවා ඒ නිසා d යට dx y සමාන වෙනවා එතන එකයට x වරක් සීමාව t බිඳුවේ දැක්වි t බෙදීම දැන් e වල a වල t කියලා කියන්නේ ඝාතීය ශ්‍රිතයේ ප්‍රසාරණය ඔය ලියන්න පුළුවන් e වල t ln a ලෙස ඝාතීය ශ්‍රිතයේ හැඩය පාවිච්චි කරලා e වල t ln a ඍණ 1 නමට ලැබෙනවා d යට dx y සමාන වෙනවා එකයට x වරක් සීමාව t බිඳුවේ දැක්වි. දැන් t බෙදීම අපිට ඝාතීය ශ්‍රිතයේ
ප්‍රසරණය පාවිච්චි කරලා මේව ප්‍රසරණය කරගෙන යන්න පුළුවන්. එතන එක ධන එතනින් පස්සේ ලියගෙන නම් නිසා d යට dx y සමාන වෙනවා 1 x වරක් සීමාව t බිඳුවේ තියදී t බෙදීම එතන e වල t වරක් ln a ඝාතීය ශ්‍රිතය ප්‍රසාරණය පාවිච්චි කරලා ප්‍රසාරණය කරගත්තොත් එක ධන t ln a ධන t ln a ගේ පූර්ණ වර්ගය බෙදීම ක්‍රමාරූපිත එක ධන t ln a ගේ පූර්ණ තුන්වෙනි බලය බෙදීම ක්‍රමාරූපිත තුන ධන මේ ආකාරයෙන් පදානන්තයක එකතුවක් ඍණ 1 එහෙනම් අපිට ඔතන ධන 1කට ඍණ 1ක් ඉවත් වෙනවා මෙතනින් පස්සේ ලියවෙන සෑම පදයකම t වරක් ln a අන්තර්ගත වෙනවනේ t වරක් ln a එකක් අන්තර්ගත වෙනවා මෙතනින් පස්සේ ලියවෙන සෑම පදයකම ඔය පදානන්ත ප්‍රමාණය සෑම පදයකම t වරක් ln a එකක් අන්තර්ගත වෙනවා මෙතන මේ තියෙන පද තුනේ සෑම පදයකම t වරක් ln a එකක් අන්තර්ගත වෙනවා මට නම් ওই පද අනන්ත ප්‍රමාණයෙන්ම t වරක් ln a එකක් පොදු සාධකයක පිටතර ගන්න පුළුවන් t වරක් ln a එකක් මට පොදු සාධකයක පිටතර ගන්න පුළුවන් අපිට ලැබෙනවා d යට dx y සමාන වෙනවා 1 x වරක් සීමාව t බිඳුවේ තියදී එතන t බෙදීම t වරක් ln a එතන එක ධන t ln a බෙදීම ක්‍රමාරූපිත දෙක ධන t ln a ගේ පූර්ණ වර්ගය බෙදීම ක්‍රමාරූපිත තුන ධන මේ ආකාරයෙන් පදානන්ත ප්‍රමාණයක එකතුව. ඒතර සීමාව t බිඳුවේ තියදී අපි දන්නවා t අසමානයි බිඳුවයි. සීමාව t බිඳුවේ තියදී සීමාව සංකල්පයට කරනවා t අසමානයි බිඳුවයි. එනකොට එතන ලවය සහ හරේ ගුණිතයක් පවතින t පද ඉවත් කරන්න පුළුවන්. එතන ලවය ධන එකක් වෙනවා. දැන් අපි කෙලින්ම සීමාව ශ්‍රේණිය ආදේශ කරොත් මෙතන කෙලින්ම සීමාව ශ්‍රේණිය ආදේශ කරොත් සීමාව t බිඳුවේ තියදී මේ පදේ බිඳුවක් වෙත යනවා මෙහා බිඳුවක් වෙත යනවා. ඉදිරි සෑම පදයකම t අන්තර්ගත වෙන නිසා එම සෑම පදයක්ම බිඳුව වෙත ගමන් කරනවා. එහෙනම් මෙයාගේ සීමාවගේ අපිට ලැබෙන්නේ 1 යට ln a. එහෙනම් අපිට ප්‍රතිඵලයකුත් නැගෙනවා d යට dx ලඝු a පාදයට x සමාන වෙනවා 1 යට ln a වරක් 1 යට x. අපිට මෙලෙස ප්‍රතිඵලයකුත් නැගෙනවා. ඒතර මෙයා සම්මත අවකල රටාවක් නෙමෙයි අදහස වලට දාගන්න ඕනේ ලඝු e පාදයට x නම් ලඝු e පාදයට x නම් ලඝු e පාදයට ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය මොකක්ද උනේ ලඝු e පාදයට ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය 1 යට m ශ්‍රිතයම 1 යට m ශ්‍රිතයම දැන් මෙතන පොඩි වැඩිපුර කැලලක් වෙනවා ලඝු a පාදයට ශ්‍රිතය අවකලනය කරාම 1 යට ln a වරක් 1 යට ශ්‍රිතය වෙනවා 1 යට ln a වරක් 1 යට ශ්‍රිතය. ඒතකොට ඔක දෙන්නේ අපිට ගානකදී එකවර අපි පාවිච්චි කරන අයිඩියා එකක් නෙමෙයි ගානේ මෙහෙම අදහසක් දුන්නොත් ප්‍රථම මූලධර්ම භාවිතයෙන් හරි අපිට වෙන රටාවක් පාවිච්චි කරලා මේ ප්‍රථම ආකල සංගුණකේ ගොඩ නගලා එතනින් ක්‍රියාවලිය ගොඩ නගන්න දෙන්නේ අදහස වලට දාගන්න ලඝු e පාදයට ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය 1 යට ශ්‍රිතය වුණාට පාදයේ e හැර වෙනත් අගයක් නම් ලඝු a පාදයට ශ්‍රිතය ආකාරයේ හැඩයක් අවකලනය කරොත් ප්‍රථම ආකල සංගුණකේ හැඩය 1 යට ln a වරක් 1 යට ශ්‍රිතය ලඝු a පාදයට ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය 1 යට ln a වරක් 1 යට ශ්‍රිතය. ඒකට අපිට උතන පාදයේ e සහ e අර වෙනත් වගේක් වුණොත් රටාවේ පොඩි වෙනසක් වෙනවා. ඒ අයිඩියා එක ඔළුවේ තියෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ඔය විදිහටම සම්මත අවකල රටාවන් ආයි පාවිච්චි කතා කරන්න දෙන්නේ ත්‍රිකෝණමිතික ප්‍රතිලෝම ශ්‍රිත සඳහා tan inverse x sin inverse x සහ cos inverse x කියන ත්‍රිකෝණමිතික ප්‍රතිලෝම ශ්‍රිතවල ප්‍රථම අවකල සංගුණකයන් ගොඩනගන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරන්න ඕනේ. ඒතර දැන් ඒ හැඩය කතා කරද්දී අපි අවකලනයේ මේ මූලික රටාවයි පස්සේ ඊට පස්සේ දාමනීතිය කියන සංකල්පය පාවිච්චි කරලා ඊට පස්සේ අපිට අවකල සංගුණ අතර තව සම්බන්ධතාව ගොඩනගෙන හැඩයන් මූලිකව අපි කතා කරනවා. ඒ මූලික අවස්ථාවන් පාවිච්චි කරලා ඒ හැඩයන් නිර්ණය කරන්නත් පුළුවන්. ප්‍රථම මූලධර්ම භාවිතයෙන් ඒක ගොඩනගන්න පුළුවන්. ප්‍රථම මූලධර්ම භාවිතයෙන් ඒ හැඩයන් නිර්මාණය වෙන විදිය ගැන ඇත්තරම අවකලනීය ගණිත කර්මයේ ඇතුලේ process එක වෙන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරලා
අනිත් අවස්ථාවලුත් ඒ ප්‍රතිඵල ගොඩනැගෙන විදිය ගැන සාකච්ඡා කරන්න. කියන්නේ අපි ඇත්තටම අර මෙතන වෙන්නේ මොකද්ද කියන එක. පරම සත්‍ය කියන එක මොකද්ද කියන එක දැනගෙන ඉන්න ඕනේ. වැඩේ යාර කෙටි මාර්ගෙන් වැඩේ ගොඩ දාන්න පුළුවන්. tan inverse x කියන එක ප්‍රථම මූලධර්ම භාවිතේ නාමකරණය කරන්නේ නැතුව මට රටාව පොඩි රටාවක් ඉදිරිපත් කරලා වැඩේ සරලව අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතකොට ඒ ක්‍රියාවලියට කලින් මම ප්‍රථම මූලධර්ම භාවිතේ ඇත්තටම ප්‍රතිඵලයේ ගොඩනැගෙන්නේ කොහොමද කියන අදහස ඉදිරිපත් කළා. ඊට පස්සේ අපි ටික සාකච්ඡා කරමු. ඒතකොට සම්මත අවකලන රටාව අපිට තව තුනක් හඳුනා ගන්න තියෙනවා. sin inverse x, cos inverse x සහ tan inverse x. මේ හදාගෙන යමු. y සමානයි sin inverse x, එවැගේම y සමානයි cos inverse x සහ y සමානයි tan inverse x. ප්‍රථම මූලධර්ම භාවිතය නවකලනය කරන්න. ප්‍රථම මූලධර්ම භාවිතය නවකලනය කරන්න. ඔය එකේ විශේෂය ප්‍රථම මූලධර්ම භාවිතය නවකලනය කරලා ඒගොල්ලන්ගේ ප්‍රථම අවකල සංගුණකේ සඳහා අපිට පොදු රටාවක් හදාගන්න පුළුවන්. ඒ සියල්ල අපිට මූලික සම්මත අවකල රටාවක් ගන්න විදිහ කෙලිම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක මොඩල් එකක් විදිහට අපේ ඇඟේ අදහස දෙන්න ඕනේ. අගතොත් මුලින්ම y සමානයි sin inverse x. y සමානයි sin inverse x. ප්‍රථම මූලධර්ම භාවිතයෙන් අවකලනය කරන්න. මම ගන්නම් y සමානයි sin inverse x. මේ පළමු සම්බන්ධතාවයේ x ට delta x වෘද්ධියක් ලබා දුන්න විට y delta y වලින් වෘද්ධි වෙයි. x ට delta x වෘද්ධියක් ලබා දුන්න විට y delta y වලින් වෘද්ධි වෙයි. එහෙනම් අපිට ලැබෙනවා y ධන delta y සමාන වෙනවා sin inverse x ධන delta x. මම ගන්නවා මෙයා දෙවන සම්බන්ධතාවය. මේ දෙවන සම්බන්ධතාවයෙන් පළමු සම්බන්ධතාවය අඩු කරොත් ලැබෙනවා y ධන delta y ගෙන් y අඩු වෙනවා. මේ පැත්තේ sin inverse x ධන delta x ගෙන් sin inverse x අඩු වෙනවා. මෙතන ධන y ට ඍණ y වත් වෙනවා. අපිට ලැබෙනවා delta y සමානයි sin inverse x ධන delta x ඍණ sin inverse x. එතකොට මම වෘද්ධි අනුපාතය ගොඩනගාගත්තොත් දෙපැත්තම delta x කින් බෙදලා අපිට වෘද්ධි අනුපාතය තීරණය කරන්න පුළුවන්. සම්බන්ධය දෙපසම delta x කින් බෙදාගත්තොත් delta y බෙදීම delta x සමාන වෙනවා මේ පැත්තේ sin inverse x ධන delta x ඍණ sin inverse x බෙදීම delta x. දෙපැත්තම සීමාව delta x බිඳුවට යද්දී අගයම සැලකුවොත් සීමාව delta x බිඳුවට යද්දී delta y බෙදීම delta x සමාන වෙනවා සීමාව delta x බිඳුවට යද්දී. එතන sin inverse x ධන delta x ඍණ sin inverse x බෙදීම delta x. එහෙනම් සීමාව delta x බිඳුවට යද්දී delta y බෙදීම delta x අවකලනයේ අර්ථ දැක්වීම අනුව මේ තියෙන වෘද්ධි අනුපාතයේ සීමාව delta x බිඳුවට යද්දී මේ තියෙන d යට dx y x විශේෂයෙන් ප්‍රථම අවකල සංගුණකේ මෙයා සමාන වෙනවා සීමාව delta x බිඳුවට යද්දී sin inverse x ධන delta x ඍණ sin inverse x බෙදීම delta x. දැන් අපිට මෙතන තියෙන්නේ මේ පැත්තේ තියෙන සීමාව ගණනය කිරීම. දැන් මම කෙලින්ම සීමාශ්‍රිතය ආදේශ කරලා බලුවොත් කෙලින්ම සීමාශ්‍රිතය ආදේශ කරද්දී delta x සමානයි බිඳුවට. මෙතන sin inverse x ඍණ sin inverse x ළඟේ බිඳුවක් වෙනවා. හරයක් බිඳුව වෙනවා. බිඳුව වෙදින් බිඳුව අර්ථ විරහිත ප්‍රතිඵලය තමයි අපිට ලැබෙන්නේ. හැබැයි ප්‍රතිඵලයේ අර්ථ විරහිතීම සඳහා දායක වන ශ්‍රිත කොටස ඉවත් වන පරිදි අපිට ත්‍රිකෝණමිතික සුළු කිරීමක් හෝ බීජීය සුළු කිරීමක් කරන්න මෙතන බෑ. මොකද මෙතන තියෙන්නේ sin inverse පද දෙකක් ළඟේ පවතින්නේ. අපි ප්‍රතිලෝම ශ්‍රිත සුළු කරද්දී ප්‍රතිලෝම ශ්‍රිත සුළු කරන්න අපි රටාවන් දන්නේ නැහැ. ඒතකොට ප්‍රතිලෝම ශ්‍රිත ත්‍රිකෝණමිතියදී අපි ත්‍රිකෝණමිතිය රටාවන් සියල්ල කතා කරන්නේ sin a ධන b sin a ඍණ b sin c ඍණ sin d sin c ධන sin d අපි ත්‍රිකෝණමිතික පද වලින් සුළු කිරීම ඔක්කොම කරගෙන යන්නේ මේ ප්‍රතිලෝම ශ්‍රිත පාවිච්චි කරන්නේ නැතුව. ඒතකොට ප්‍රතිලෝම ශ්‍රිත වලින් මේ තියෙන හැඩය මම සුළු කරන්න ක්‍රමයක් දන්නේ නැහැ. sin inverse x මම වෙනත් ක්‍රමයකින් ප්‍රකාශ කරන්න දන්නේ නැහැ. ඌව ප්‍රසාරණය කරලා ලියන්න අපි ක්‍රමයක් දන්නේ නැහැ. උඩ වෙනත් ඇඳුමක් අඳන්න අපි දන්නේ නැහැ ක්‍රමයක්. එහෙනම් ත්‍රිකෝණමිතියේ මූට වෙනස් හැඩයක් මූට වෙනත් ඇඳුමක් අඳලා මූව සරල කරන්න ක්‍රමයක් දන්නේ නැති නිසා VGO මූව සරල කරන්න ක්‍රමයක් දන්නේ නැති නිසා වැඩේ කරගන්න දෙයක් නැති නිසා මම ආදේශයක් පාවිච්චි කරලා මෙයාගේ හැඩය සරල කරන්න ක්‍රමයක් හිතනවා. ආදේශයක් පාවිච්චි කරලා හැඩය සරල කරන්න ක්‍රමයක් හිතනවා. දැන් ආදේශය පාවිච්චි කරද්දී
sin inverse කැලේ ටික මෙතන අවුල තියෙන්නේ. එහෙනම් මෙතන sin inverse පද දෙකක්ම තියෙන නිසා මට sin inverse කැලේ වල අවුල නිසා මම දෙන්නටම ආදේශයක් පාවිච්චි කරනවා. දැන් මේ ආදේශ ක්‍රියාවලියේ අපිට එකම සීමාව ගානක් තුල එකම ගාන ඇතුලේ ආදේශයන් දෙකක් එකපාර පාවිච්චි වෙන්නේ. ඔයගොල්ලන්ට ගණන් වලදී එහෙම ඒවා හම්බෙලා නැතුව බොහෝ දුරට සීමාව ගානක් තුල එකම ගානේ අපිට ආදේශ දෙකක් එකම ගානේ එකම අවස්ථාවේ ආදේශ දෙකක් පාවිච්චි වෙන අවස්ථාවන් එන්නේ මේ sin inverse cos inverse සහ tan inverse ප්‍රථම මූලධර්ම භාවිතයෙන් අවකලනය කරද්දී ඒ අවකලනයේ යාන්ත්‍රණය ඇතුලේ හැදෙන සීමාව ගණනය කිරීම තුලයි. ඒ වගේම අපි ඊට කලින් මේ කතා කරලා තියෙනවා සීමාව ගණනය කිරීම වලදී මූලික බීජීය සීමාව අපි අඳුනගනිද්දී මූලික බීජීය සීමාව අඳුනගනිද්දී අපි අවස්ථාවක් කතා කරා මූලික බීජීය සීමාවේ n කියන බලය, ඒ කියන්නේ x ගෙන්වන බලය ඍණ a ගෙන්වන බලය බෙදීම x ඍණ a සීමාව x a වෙත යද්දී. එතකොට n කියන බලය ධන නිකිල වෙද්දී n කියන බලය ධන නිකිලයක් වෙද්දී එයා ඍණ නිකිලයක් වෙද්දී සහ n භාග සංඛ්‍යාවක් පිට n භාග සංඛ්‍යාවක් පිට n කියන සංඛ්‍යාව භාග සංඛ්‍යාවක් පිට n භාග සංඛ්‍යාවක් පිට. ඒ කියන්නේ p සහ q නිකිලවන පරිදි p බෙදීම q ආකාරයෙන් ලිවිය හැකි සංඛ්‍යාවක් ලෙස n අපි උපකල්පනය කළා. තීරණය කරා ඒ අවස්ථාවේදී අපි ප්‍රතිඵලය ගොඩනගද්දී එකම ගාන ඇතුලේ එකම අවස්ථාවේ ආදේශ දෙකක් පාවිච්චි කරා. එකම ගාන තුල එකම අවස්ථාවේ අපි ආදේශ දෙකක් පාවිච්චි කළාදී ඔප්පු කිරීම වැඩේ අනිවාර්යෙන් මේකට කලින් ඒක බලලා මේක try එකක් දීලා වීඩියෝ එක බලාගෙන යනවා. නැත්නම් තේරුමක් නැහැ. මොකද ඒ අදහස පාවිච්චි කරලා මෙතන try කරලා වැඩේ Tamanට ගොඩනැගීම තීරණය කරන්න පුළුවන්. එතකොට මොකද ඒ අදහස දැක්කොත් එකම ගානේ අපිට අවුල තියෙන කැලි දෙකකට අපි ආදේශ දෙකක් පාවිච්චි කරා එතන. ඒ අයිඩියා එකම තමයි මෙතනත් තියෙන්නේ. එතකොට අපිට මෙතන sin inverse පද දෙකක් තියෙනවා. sin inverse පද දෙකක් තියෙනවා. මම sin inverse පද සුළු කරගන්න දන්නේ නැති නිසා මම උන් දෙන්නටම ආදේශයක් පාවිච්චි කරනවා. හැබැයි ඒ ආදේශේ පොඩි විශේෂ අවස්ථාවක් තියෙනවා. විචල්‍යයක් විදිහට හැසිරෙන්නේ එකයි. විචල්‍යයක් විදිහට හැසිරෙන්නේ එකයි. දැන් මේ සීමාව ගාන තුල විචල්‍ය ඩෙල්ටා x නේ. මේ සීමාව ගාන තුල විචල්‍ය ඩෙල්ටා x x කියන එක විචල්‍ය වෙන්නේ නැහැ මෙතන. x කියන එක නියතයක් මෙතන. එහෙනම් මම ගත්තොත් sin inverse x ධන ඩෙල්ටා x සමානයි θ සහ sin inverse x සමානයි capital A ලෙස ආදේශය. මම මෙලෙස ආදේශ කරමු. දැන් sin inverse x ධන ඩෙල්ටා x සමානයි θ ලෙස ආදේශ කරද්දී මේ සීමාව ගාන ඇතුලේ විචල්‍ය ඩෙල්ටා x. එහෙනම් ඩෙල්ටා x අන්තර්ගත වෙන්නේ මෙයා විතරයිනේ. එහෙනම් θ විතරයි විචල්‍ය වෙන්නේ. මෙතන ඩෙල්ටා x විචලනය වෙද්දී θ විචලනය වෙනවා. ඩෙල්ටා x විචලනය වෙද්දී x විචලනය වෙන්නේ නැහනේ. x කියන එක නියතයක්. එහෙනම් sin inverse x සමානයි capital A ලෙස මෙතන නිරූපණය කරද්දී මෙතන capital A කියන්නේ නියතයක්. θ විතරයි මෙතන අපිට විචල්‍ය වෙන්නේ. delta x මත θ විචලනය වෙනවා. එතකොට capital A කියන්නේ නියතයක්. capital A delta x මත විචලනය වෙන්නේ නැහැ මෙතනදී. හරිනේ. එතකොට මෙතන අපි ආදේශයක් පාවිච්චි කරලා හැඩය වෙනස් කිරීමක් කරන්න මෙතන. හැබැයි මූ නියතයක්. හරිනේ. ඒක මතක තියාගන්න capital A කියන්නේ නියතයක් මෙතනදී. θ තමයි විචල්‍ය. θ විචල්‍යයක් capital A කියන්නේ නියතයක්. එතකොට මට දැන් ආදේශ පාවිච්චි කරලා මුගේ හැඩය සරල කරද්දී අපිට මේ ප්‍රකාශනය තුල delta x කියන විචල්‍ය ඇසුරෙන් ගොඩනගෙන සියලුම පදවල හැඩය මම දැන් අපේ අලුත් විචල්‍ය θ ඇසුරෙන් ප්‍රකාශ කරගන්න වෙනවා. දැන් delta x අන්තර්ගත වෙන පදයක් මෙතන තියෙනවා. අන්න උඩ මම θ ලෙස ආදේශ කරන්න පුළුවන්. හරේ තියෙනවා තව delta x එකක්. අන්න මම delta x වත් θ කියන විචල්‍ය ඇසුරෙන් එන ලියාගෙන ඉන්න ඕනේ. delta x වත් θ කියන විචල්‍ය ඇසුරෙන් ලියාගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි දැන් මේ ටික මේ ආදේශ භාවිතයෙන් අපි නිරූපණය කරගත්ත ආදේශයට අදාළව මෙයා පොඩ්ඩක් සරල කරගෙන ගියොත් sin inverse x ධන delta x සමානයි θ. මම මෙතනින් delta x උක්ත කරගන්න. දෙපැත්තෙම sin එක ගත්තොත් x ධන delta x සමාන වෙනවා sin θ ට. x ධන delta x සමානයි sin θ ට. ඒ වගේම මෙතන අපිට sin inverse x සමානයි a. දෙපැත්තෙම sin එක ගත්තොත් x සමාන වෙනවා sin a වලට. x කියන නියතය sin a කියන නියතයට සමාන වෙනවා. මොකද මේ සීමාව ගණනය කිරීම තුළ delta x තමයි විචල්‍ය. x කියන එක විචල්‍යයක් නෙමෙයි නියතයක්. එහෙනම් මෙතන මට delta x උක්ත කරගන්න පුළුවන්. delta x සමාන වෙන්නේ අපිට sin θ ඍණ x ට. x කියලා කියන්නේ sin a නේ. එහෙනම් මට මෙයාගේ හැඩය පොඩ්ඩක් සරල කරගන්න පුළුවන්. delta x සමාන වෙනවා sin θ ඍණ sin a. එහෙනම් අපිට ලැබෙනවා delta x සමානයි sin θ ඍණ sin a. අන්න sin c ඍණ sin d ආකාරය. මම මෙතනින් පොඩ්ඩක් සුළු කරගෙන යන්නම්. delta x සුළු කරලා මම ලියාගත්තා. sin c ඍණ sin d ආකාරය. sin c ඍණ sin d ආකාරයේ ප්‍රතිඵලය දෙවරක්
sin cos ගුණිතයක් cos කෝණය කෝණ දෙකේ එකතුව බෙදීම 2යි sin කෝණය කෝණ දෙකේ අන්තරය බෙදීම 2යි පළමු කෝණයෙන් දෙවන කෝණය අඩු වෙන්න ඕනේ. එහෙනම් මෙතන අපිට ලැබෙනවා delta x සමානයි දෙවරක් sin c ඍණ sin d ආකාරයේ ප්‍රතිඵලය දෙවරක් cos කෝණ දෙකේ එකතුව බෙදීම 2යි වරක් sin කෝණ දෙකේ අන්තරය බෙදීම 2යි θ ඍණ a බෙදීම 2යි. අපිට මෙලෙස delta x තීරණය කරන්න පුළුවන්. අපි delta x හැඩයක් නිර්මාණය කරගත්තා. දැන් delta x අපි දන්නවා. එහෙනම් මම ගත්තොත් දැන් ආදේශ භාවිතයෙන් මම මෙයාගේ හැඩය වෙනස් කරගන්නවා. එහෙනම් ඊට අනුරූපව අපි දැන් delta x ගේ සීමාව බිඳුව වෙත ඇද්දී අපේ අලුත් විශල්‍ය θ ගේ සීමාව යන්නේ කවුරු වෙතද කියලා තීරණය කරන්න ඕනේ. සීමාව මාරු කිරීම. සීමාව මාරු කිරීමේ ක්‍රියාවලියේදී අපි මුලින්ම විචල්‍ය දෙක අතර සම්බන්ධතාවය ලියා ගන්නවා. සීමාව මාරු කිරීම විචල්‍ය දෙක අතර සම්බන්ධතාවය delta x සහ θ කියන විචල්‍ය දෙක අතර සම්බන්ධතාවය sin inverse x ධන delta x සමානයි θ. එතකොට delta x ගේ සීමාව බිඳුව වෙත යන විට delta x ගේ සීමාව බිඳුව වෙත යන විට අපි දන්නවා සීමාවේ වගේ හැසිරීම delta x බිඳුව වෙත ගමන් කරද්දී දෙපැත්තටම එකම නියත එකතු කරනකොට වගේ හැසිරීමක් තියෙනවා. x ධන delta x x ධන delta x ගමන් කරනවා x ධන බිඳුව වෙත ඒ කියන්නේ x වෙත දෙපැත්තෙම sin inverse වගේ ගන්න පුළුවන් වගේ හැසිරීමක් තියෙනවා. වෙන්නේ එක නෙමෙයි වගේ හැසිරීමක් දෙපැත්තෙම sin inverse වගේ ගන්න පුළුවන් වගේ හැසිරීමක් තියෙනවා. sin inverse x ධන delta x ගමන් කරනවා sin inverse x වෙත. sin inverse x ධන delta x කියන්නේ අපේ අලුත් විචල්‍ය θ. එහෙනම් θ ගමන් කරනවා sin inverse x වෙත. sin inverse x කියන්නේ capital A කියන නියතය. දැන් මෙතන θ කියන විචල්‍යයක් capital A කියන්නේ නියතයක්. θ විචල්‍යයක් capital A නියතයක්. θ කියන විචල්‍ය capital A නම් නියතය වෙත ගමන් කරනවා. delta x බිඳුව වෙත ගමන් කරද්දී θ කියන විචල්‍ය capital A කියන නියතය වෙත ගමන් කරනවා. එහෙනම් අපිට දැන් හැඩේ නිරූපණය වෙනවා. d dx y සමාන වෙනවා සීමාව දැන් delta x ගේ සීමාව බිඳුව වෙත යද්දී අපේ අලුත් විශල්‍ය θ ගේ සීමාව යන්නේ capital A වෙත. θ A වෙත ගමන් කරනවා. මෙතන sin inverse x ධන delta x කියන්නේ θ. ඍණ sin inverse x කියන්නේ a. θ ඍණ a. බෙදීම මෙතන එනවා අපිට delta x කියලා කියන්නේ දෙවරක් cos θ ධන a බෙදීම 2 වරක් sin θ ඍණ a බෙදීම 2. නැත්නම් අපිට මෙතන sin පදයක් තියෙනවා. sin කෝණය දෙන්නේ θ ඍණ a බෙදීම 2. අන්න sin කෝණය බෙදීම එම කෝණයෙම හැඩය හදන්න පුළුවන් නේ මෙතන. මට මේ බෙදීම දෙක මුත් එක්ක සෙට් කරගත්තොත් θ ඍණ a ත් එක්ක බෙදීම දෙක සෙට් කරගත්තොත් අන්න අපිට ලබය හරය දෙකම θ ඍණ a බෙදීම දෙකෙන් බෙදාගන්න ගියොත් sin කෝණය බෙදීම එම කෝණයෙම හැඩය හදන්න පුළුවන්. sin කෝණය බෙදීම එම කෝණයෙම හැඩය හදන්න පුළුවන්. ඒතර ඔයාගේ හැඩය සකස් කරගත්තොත් d dx y සමාන වෙනවා සීමාව θ a වෙත ගමන් කරද්දී එතන θ ඍණ a බෙදීම දෙක මම මේ බෙදීම දෙක මුත් එක්ක සෙට් කරගන්නවා. බෙදීම මම sin පදයක් මෙයාගේ ළඟින්ම ලියාගත්තොත් sin θ ඍණ a බෙදීම දෙක වරක් 1යට එතන එනවා අපිට cos θ ධන a බෙදීම දෙක. දැන් අපි දන්නවා θ a වෙත ගමන් කරද්දී capital A මේ පැත්තට දාන්න පුළුවන් වගේ හැසිරීමක් තියෙනවා. θ ඍණ a ගමන් කරනවා බිඳුව වෙත. ඒ කියන්නේ θ ඍණ a බෙදීම දෙකක් ගමන් කරන්නේ බිඳුව වෙත. එහෙනම් θ ඍණ a බෙදීම දෙක අසමානයි බිඳුවයි. එහෙනම් අපිට බිඳුවට අසමාන ආකාරයකින් ලවය හැරය බෙදාගෙන යන්න පුළුවන්. එහෙනම් θ ඍණ a බෙදීම දෙකෙන් මම මුගේ ලවය හැරය බෙදාගෙන යනවා. අපිට ලැබෙනවා d dx y සමාන වෙනවා සීමාව θ a වෙත ගමන් කරද්දී එතන ලැබෙනවා 1යට sin θ ඍණ a බෙදීම දෙක බෙදීම θ ඍණ a බෙදීම දෙක වරක් එතන 1යට cos θ ධන a බෙදීම දෙක. එහෙනම් අපිට මෙතන තියෙන ශ්‍රිත ගුණිතයක් ශ්‍රිතෙන් ශ්‍රිතේ වෙන වෙනම සීමාවක් දාන්න පුළුවන්. d dx y සමාන වෙනවා සීමාව θ a වෙත ගමන් කරද්දී 1යට එතන sin θ ඍණ a බෙදීම දෙක බෙදීම θ ඍණ a බෙදීම දෙක වරක් සීමාව θ a වෙත ගමන් කරද්දී 1යට cos θ ධන a බෙදීම දෙක. එතකොට
මෙතන ශ්‍රිත අනුපාතයක් තියෙන්නේ. ශ්‍රිතෙන් ශ්‍රිතේ වෙන වෙනම සීමා යොදන්න පුළුවන් උඩ. ලවයටයි හැරයටයි වෙන වෙනම සීමා යොදන්න පුළුවන්. ශ්‍රිත අනුපාතයක් තියෙද්දි ලවයටයි හැරයටයි උඩ වෙන වෙනම සීමා යොදන්න පුළුවන්. මට ලැබෙනවා. නිසා d යට dx y සමාන වෙනවා සීමාව θ a වෙත ගමන් කරද්දී 1 බෙදීම සීමාව θ a වෙත ගමන් කරද්දී එතන sin θ ඍණ a බෙදීම 2 බෙදීම θ ඍණ a බෙදීම 2 වරක් මෙතන අපිට දැන් කෙලින්ම සීමාශ්‍රිතය ආදේශ කරොත් θ සමානයි a විට මෙතන එනවා a ධන a 2a 2a දෙකෙන් බෙදුනම a 1යට cos a මම සමාන වෙනවා 1යට cos a වලට. එතන සීමාවේ 1යට cos a වෙනවා. දැන් අපි දන්නවා θ a වෙත ගමන් කරද්දී ඒව මේ පැත්තට ගන්න පුළුවන් වගේ හැසිරීමක් තියෙනවා. θ ඍණ a ගමන් කරනවා බිඳුව වෙත. ඒකට θ ඍණ a බෙදීම 2 ගමන් කරනවා බිඳුව වෙත. දෙපැත්තම එකම නියතයෙන් බෙදන්න පුළුවන් වගේ හැසිරීමක් තියෙනවා. අන්න මෙතන අපිට ලැබෙලා තියෙනවා sin කෝණය බෙදීම කෝණයගේ බිඳුව වෙත යනවා. නම් උගේ සීමාවේ 1 වෙත ගමන් කරනවා. නම් අපිට ලැබෙනවා ප්‍රතිඵලය d යට dx y සමාන වෙනවා. මෙතන සීමාවේ 1යි මෙතන සීමාවේ 1යි 1යට cos a. ප්‍රතිඵලය 1යට cos a. එතන cos a කියලා කියන්නේ වර්ගමූල 1 ඍණ sin වර්ගය. අපි දන්නවා sin a කියලා කියන්නේ sin a කියන්නේ x. sin a කියන්නේ x. එහෙනම් ප්‍රතිඵලය අපිට ලැබෙනවා 1යට වර්ගමූල 1 ඍණ x වර්ගය. එතකොට y කියන්නේ sin inverse x. එහෙනම් sin inverse x x විශේෂ නාමකරණය කරාම අපිට ප්‍රතිඵලය කොට නැගෙනවා d යට dx sin inverse x. අවකලනය කරද්දී ප්‍රතිඵලය 1යට වර්ගමූල 1 ඍණ x වර්ගය. එතකොට අපි මේ රටාව ඔළුවට දාගන්න ඕනේ sin inverse ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය 1යට වර්ගමූල 1 ඍණ ශ්‍රිතය වර්ගය. sin inverse ශ්‍රිතය අවකලනය කරාම sin inverse ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය 1යට වර්ගමූල 1 ඍණ ශ්‍රිතය වර්ගය. sin inverse ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය 1යට වර්ගමූල 1 ඍණ ශ්‍රිතය වර්ගය. sin inverse ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය 1යට වර්ගමූල 1 ඍණ ශ්‍රිතය වර්ගය. එතකොට අපිට මෙතනදී ටිකක් වෙනස් ආදේශයක් පාවිච්චි වුණේ. මොකද ආදේශ දෙකක් පාවිච්චි වෙලා දිනවා අපිට එකම ගාන තුලේ. සීමාව ගණනය කිරීම තුළ ආදේශ දෙකක් පාවිච්චි වෙලා දෙනවා. එතනදී එක ආදේශයකදී මෙතන ආදේශ දෙකක් පාවිච්චි වුණාට විචල්‍ය තියෙන එකයි. θ විතරයි විචල්‍ය. මෙතන කැපිටල් A කියන එක නියතයක්. අපි හැඩය සරල කරගන්න උඩ ලස්සන ඇඳුමක් අඳ ගන්න තමයි මේ sin inverse වලින් අපි සුළු කිරීම කරන්න දන්නේ නැති නිසා මේ sin inverse x කියන නියතයටත් මම ආදේශයක් පාවිච්චි කරේ. ඒතර අපිට හැඩය සරල කරලා අපි දන්න මූලික ත්‍රිකෝණමිතික සුළු කිරීම වලින් අපිට රටාව ගොඩනගා ගන්න පුළුවන්. මෙතන del x කියන එක අපිට ත්‍රිකෝණමිතිකව මෙලෙස නිරූපණය වෙනවා. එතකොට මෙතන මූලික ත්‍රිකෝණමිතික සීමාව හරහා අපිට ප්‍රතිඵලය සරලව ගොඩනගා ගන්න පුළුවන්. එතකොට ප්‍රතිඵලය අර්ථ විරහිත වෙන අවස්ථාව අපි ඉවත් කරගත්තේ ආදේශයක් පාවිච්චි කරලා හැඩය සරල කරලා. එතනදී අපිට වැදගත් වෙන්නේ මෙලෙස ආදේශ දෙකක් පාවිච්චි වෙන එක. ඒක වෙනස් අවස්ථාවක්. ඔයගොල්ලෝ ගානකදී සාමාන්‍යයෙන් අහු වෙලා නැති මේ වගේ අයිඩියා එකක් අපිට සිද්ධාන්තවලදී හම්බ වෙන්නේ sin inverse ශ්‍රිතය, cos inverse ශ්‍රිතය සහ tan inverse ශ්‍රිතය ප්‍රථම මූලධර්ම භාවිතයෙන් අවකලනය කිරීමේ ක්‍රියාවලිය වලදී ඒ වගේම සීමාවේදී මූලික බීජීය සීමාව භාග සංඛ්‍යා සඳහා ගැළපෙන බව ඔප්පු කරන ක්‍රියාවලියේදී අපිට මෙන්න මේ අයිඩියා එක පාවිච්චි වෙනවා. එකම ගාන තුල එකම සීමාව ගාන තුල අපි ආදේශ දෙකක් එකම අවස්ථාවේ ආදේශ දෙකක් පාවිච්චි කරන අවස්ථාවක්. එතනදී එක ආදේශයකදී විචල්්‍ය මාරු වෙනවා. අනිත් ආදේශය නියතයක් විදිහට අපිට සෙට් වෙන්නේ. මෙතන θ තමයි විචල්්‍ය කැපිටල් A නියතයක්. θ විචල්්‍ය කැපිටල් A නියතයක්. වැඩේ සරල සුළු කරගන්න පුළුවන් සීමාව ගණනය කිරීම මේ ආදේශය හරහා. ඒතර ඔය විදිහට අපිට cos inverse x සහ tan inverse x වත් ප්‍රථම මූලධර්ම භාවිතයෙන් අවකලනය කරන්න පුළුවන්. ඔය විදිහටම ආදේශ දෙකක් පාවිච්චි කරන අවස්ථාවක් තමයි එතනදි තියෙන්නේ. මොකද ඊට පස්සේ cos inverse x
එතකොට y සමානයි cos inverse x. ප්‍රථම මූලධර්ම භාවිතයෙන් අවකලනය කරන්න. මම නම් පළමු සම්බන්ධතාවය x ට delta x වෘද්ධියක් ලබා දුන්න විට y delta y වලින් වෘද්ධි වෙයි. අපිට වෙනවා y ධන delta y සමාන වෙනවා cos inverse x ධන delta x. මම නම් දෙවන සම්බන්ධතාවය. එතකොට දෙවන සම්බන්ධතාවය මම පළමු සම්බන්ධතාවය අඩු කරමු. y ධන delta y ගෙන් අඩු වෙනවා y. එතන මේ පැත්තේ cos inverse x ධන delta x ගෙන් අඩු වෙනවා cos inverse x. අපිට ධන y ට ඍණ y වත් වෙනවා. මට ලැබෙනවා delta y සමාන වෙනවා cos inverse x ධන delta x ඍණ cos inverse x. සම්බන්ධතාවය මම දෙපැත්තම delta x ගෙන් බෙදාගෙන ගියොත් අපිට වෘද්ධි අනුපාතය තීරණය කරන්න පුළුවන්. delta y බෙදීම delta x සමාන වෙනවා cos inverse x ධන delta x ඍණ cos inverse x බෙදීම delta x. නම් දෙපැත්තම සීමාව delta x බිඳුව වෙත ඇද්දි අගේ සැලකුවොත් සීමාව delta x බිඳුව වෙත ඇද්දි delta y බෙදීම delta x සමාන වෙනවා පැත්තේ සීමාව delta x බිඳුව වෙත ඇද්දි cos inverse x ධන delta x ඍණ cos inverse x බෙදීම delta x. එතකොට අවකලනයේ අර්ථ දැක්වීම අනුව මෙතන වෘද්ධි අනුපාතයේ සීමාව බිඳුව වෙත ඇද්දි වෘද්ධි අනුපාතයේ delta x සීමාව බිඳුව වෙත ඇද්දි ප්‍රතිඵලය d යට dxy සමාන වෙනවා වෙත සීමාව delta x බිඳුව වෙත ඇද්දි cos inverse x ධන delta x ඍණ cos inverse x බෙදීම delta x. දැන් මෙතනදී අපිට දෙන්නේ ප්‍රතිලෝමශිත දෙයක් ත්‍රිකෝණමිතික ප්‍රතිලෝමශිත අපි මේවා තවදුරටත් සරල කරන ක්‍රමයක් දන්නේ නැහැ. කෙලින්ම සීමාශ්‍රිත ආදේශ කරොත් delta x සමානයි බිඳුව විට cos inverse x ඍණ cos inverse x ධන ඍණ පද දෙකක් අපිට යනවා ලවය බිඳුවක් වෙනවා හරයක් බිඳුව වෙනවා. බිඳුව බෙදීම බිඳුව අර්ධ විරහිත ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ. මේ ප්‍රතිඵලය අර්ධ විරහිතීම සඳහා දායක වන ශිත කොටස් ඉවත් වන ආකාරයෙන් අපිට ත්‍රිකෝණමිතිකව මේගොල්ලෝ සුළු කරගන්න දන්නේ නැහැ. මොකද ප්‍රතිලෝමශිත තවදුරටත් අපි මුන්ගේ හැඩය වෙනස් කරන ක්‍රමයක් දන්නේ නැහැ. එහෙනම් මම වැඩේ අවුල තියෙන ගාලට ආදේශයක් පාවිච්චි කරොත්. ඒතර ප්‍රතිලෝමශිතනේ අවුල තියෙන්නේ. එහෙනම් මම මේ ප්‍රතිලෝමශිත වලට ආදේශ පාවිච්චි කරලා හැඩය සරල කරගත්තොත් cos inverse x ධන delta x සමානයි θ සහ cos inverse x සමානයි capital A ලෙස ආදේශයෙන්. ඒතර මෙතන සීමාව ගණනය කිරීම තුළ delta x තමයි විචල්‍ය. එහෙනම් delta x මත විචලනය වෙන්නේ θ විතරයි. x විචලනය වෙන්නේ නැහැ delta x මත. ඒ නිසා capital A මෙතනදී නියතයක් θ තමයි විචල්‍ය වෙන්නේ. එහෙනම් delta x කියන විචල්‍ය මේ සීමාව ගණනය කිරීම තුළ තියෙන delta x තමයි විචල්‍ය. දැන් අපේ අලුත් විචල්‍ය θ. එහෙනම් මම මේ සීමාව ගණනය කිරීම තුළ තියෙන delta x කියන විචල්‍ය ඇතුලෙන් delta x කියන විචල්‍ය ඇතුලෙන් තියෙන සියලුම පද θ කියන අලුත් විචල්‍ය ඇතුලෙන් අපි ප්‍රකාශ කරගන්න ඕනේ. ඒතර මෙතන cos inverse x ධන delta x නම් θ ඇතුලෙන් අපි දන්නවා. මෙතන තියෙනවා delta x එකක් මම උවත් θ ඇතුලෙන් නිර්ණය කරගන්න ඕනේ. මම දෙපැත්තම cos අගය ගත්තොත් මෙතන x ධන delta x සමාන වෙනවා cos θ ට. අන්න අපිට delta x උක්ත කරගන්න පුළුවන්. delta x සමානයි cos θ ඍණ x. මෙතන cos inverse x කියන්නේ capital A. දෙපැත්තම cos අගය ගත්තොත් x සමාන වෙනවා cos A වලට. අන්න x වල යන කොහමද cos A ලෙස. නම් delta x සමාන වෙනවා cos θ ඍණ cos A වලට. එහෙනම් අපිට cos C ඍණ cos D ආකාරයේ cos C ඍණ cos D ආකාරයේ ප්‍රතිඵලය දෙවරක් sin sin ගුණිතයක්. පළමු කෝණේ කෝණ දෙකේ එකතුව බෙදීම 2යි. දෙවන කෝණේ කෝණ දෙකේ අන්තරය බෙදීම 2යි. දෙවන කෝණේ පළමු කෝණේ අඩු වෙන්න ඕනේ. රටාව මාරු වෙන තරක් තියෙන්නේ. එහෙනම් මට හැඩය වෙනස් කරගන්න පුළුවන්. delta x සමාන වෙනවා cos C ඍණ cos D ආකාරයේ ප්‍රතිඵලය දෙවරක් sin sin ගුණිතයක්. පළමු කෝණේ කෝණ දෙකේ එකතුව බෙදීම 2යි. දෙවන කෝණේ කෝණ දෙකේ අන්තරය බෙදීම 2යි. දෙවන කෝණයෙන් පළමු කෝණය අඩු වෙන්නේ. A ඍණ θ බෙදීම 2යි. අපිට මේ ආකාරයෙන් delta x නිර්ණය කරන්න පුළුවන්. එහෙනම් අපිට දැන් delta x ගේ සීමාව බිඳුව වෙත යද්දී අපේ අලුත් විචල්‍යයේ θ ගේ සීමාව කවුරු වෙතද යන්නේ කියලා අපි නිර්ණය කරන්න ඕනේ. සීමාව මාරු කිරීම. සීමාව මාරු කිරීම. එතකොට සීමාව මාරු කිරීමේ ක්‍රියාවලියදී අපි මුලින්ම විචල්‍ය අතර සම්බන්ධතාවය ලියා ගන්නවා. විචල්‍ය අතර සම්බන්ධතාවය මෙතන cos inverse x ධන delta x සමානයි θ. එතකොට මම දෙපැත්තෙම අපිට දැන් cos inverse x ධන delta x සමානයි θ.
ඩෙල්ටා x ගේ සීමාව බිඳුව වෙත යද්දී ඩෙල්ටා x ගේ සීමාව බිඳුව වෙත යන විට දෙපැත්තටම එකම නියතය එකතු කරන්න පුළුවන් වගේ හැසිරීමක් තියෙනවා. x ධන ඩෙල්ටා x ගමන් කරනවා x ධන බිඳුව වෙත, ඒ කියන්නේ x වෙත. දෙපැත්තම cos inverse වගේ ගන්න පුළුවන් වගේ හැසිරීමක් තියෙනවා. cos inverse x ධන ඩෙල්ටා x ගමන් කරනවා cos inverse x වෙත. cos inverse x ධන ඩෙල්ටා x කියන්නේ θ. එහෙනම් θ ගමන් කරනවා cos inverse x වෙත. cos inverse x කියන්නේ capital A. එහෙනම් ඩෙල්ටා x ගේ සීමාව බිඳුව වෙත ගමන් කරද්දී θ කියන විචලයේ සීමාව capital A කියන නියතය වෙත ගමන් කරනවා. capital A කියන නියතය වෙත ගමන් කරනවා. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන්. ඒ නිසා d dx y සමාන වෙනවා සීමාව දැන් ඩෙල්ටා x ගේ සීමාව බිඳුව වෙත ගමන් කරද්දී අපේ අලුත් විචලය θ ගේ සීමාව ගමන් කරන්නේ capital A වෙත. cos inverse x ධන ඩෙල්ටා x කියන්නේ θ. දැන් θ ඍණ එතන cos inverse x කියන්නේ capital A කියන නියතය. බෙදීම ඩෙල්ටා x අපි ප්‍රකාශ කරගත්තා. දෙවරක් sin ගුණිතයක් ලෙස sin එතන එනවා θ ධන a බෙදීම 2යි. එතන sin a ඍණ θ බෙදීම 2යි. ඒතර මෙතන sin ගේ කෝණය අපිට දෙන්නේ a ඍණ θ බෙදීම 2ක්. මෙතන ළමයේ තියෙනවා θ ඍණ 1ක්. උගෙන් ඍණක් පිටතට ගත්තොත් a ඍණ θ අපිට හදා ගන්න පුළුවන්. මේ බෙදීම දෙක උත් එක සෙට් කරගත්තොත් අන්න a ඍණ θ බෙදීම 2 කියන කෝණය හදා ගන්න පුළුවන්. මම ගත්තොත් d dx y සමාන වෙනවා සීමාව θ a වෙත ගමන් කරද්දී මෙයාගේ ඍණක් පිටතට අරන් බෙදීම දෙක මැත් එක්ක සෙට් කරගත්තොත් අපිට ලැබෙන්නේ a ඍණ θ බෙදීම 2. මැත් එක්ක මම sin පදේ සෙට් කරගන්නවා sin a ඍණ θ බෙදීම 2. වරක් වෙනවා 1ට sin θ ධන a බෙදීම 2. මෙතන අපිට මේ ඍණ ලකුණ ඍණ එකම මැත් එක්ක සෙට් කරගත්තා. ශ්‍රිත ගුණිතයක් සලකලා ශ්‍රිතෙන් ශ්‍රිතේ වෙනම සීමාව දාන්න පුළුවන් අපිට. එතන d dx y සමානයි. මොකද මෙතන අපිට එතෙන් ඍණක් පිටතට ගනිද්දි මම මේ ඍණ එක මැත් එක්ක සෙට් කරගත්තා. ඍණ 1ට sin θ ධන a බෙදීම 2යි. එතකොට ශ්‍රිත ගුණිතයක් ශ්‍රිතෙන් ශ්‍රිතේ වෙනම සීමාව යදනවා. සීමාව θ a වෙත ගමන් කරද්දී a ඍණ θ බෙදීම 2 බෙදීම එතන sin a ඍණ θ බෙදීම 2 වරක් සීමාව θ a වෙත ගමන් කරද්දී ඍණ 1ට එතන sin θ ධන a බෙදීම 2යි. දැන් අපි දන්නවා θ a වෙත ගමන් කරද්දී මෙයාව මේ පැත්තට දාන්න පුළුවන් වගේ හැසිරීමක් අපි කියනවා a ඍණ θ ගමන් කරනවා බිඳුව වෙත. මේ වගේ හැසිරීම θ a වෙත ගමන් කරද්දී a ඍණ θ ගමන් කරනවා බිඳුව වෙත. එතකොට a ඍණ θ බෙදීම දෙකක් ගමන් කරනවා බිඳුව වෙත. එකම නියතයෙන් දෙපැත්තම බෙදන්න පුළුවන් වගේ හැසිරීමක් තියෙනවා. නම් a ඍණ θ බෙදීම දෙක අසමානයි බිඳුවයි සීමාව සංකල්ප ගන්න. එහෙනම් අපිට බිඳුවට අසමානකයකින් මුගේ ලවය හැරය අපිට බෙදාගෙන යන්න පුළුවන්. බිඳුවට අසමානකයකින් මුගේ ලවය හැරය බෙදාගෙන යන්න පුළුවන්. අපිට ලැබෙනවා d dx y සමාන වෙනවා සීමාව θ a වෙත ගමන් කරද්දී a ඍණ θ බෙදීම දෙකෙන් ලවය හැරය බෙදාගෙන ගියොත් අපිට ලැබෙනවා 1ට මෙතන sin a ඍණ θ බෙදීම 2 බෙදීම a ඍණ θ බෙදීම 2 වරක් මෙතන අපිට කෙලින්ම සීමාශ්‍රිතය ආදේශ කරොත් θ සමානයි a විට sin a ධනය 2යි දෙකෙන් බෙදුනම a අපිට ලැබෙනවා ඍණ 1ට sin a. දැන් මෙතන ශ්‍රිත අනුපාතයක් ලවයටයි හරයටයි වෙන සීමාව දාන්න පුළුවන්. මට ලැබෙනවා නිසා d dx y සමානයි. දැන් අපිට ලැබෙන සීමාව θ a වෙත ගමන් කරද්දී 1 බෙදීම සීමාව θ a වෙත ගමන් කරද්දී sin a ඍණ θ බෙදීම 2 බෙදීම a ඍණ θ බෙදීම 2 වරක් මෙතන ඍණ 1ට අපි දන්නවා sin a කියලා කියන්නේ වර්ගමූල 1 ඍණ cos වර්ග a. ඒතර මෙතන θ a වෙත ගමන් කරද්දී θ මේ පැත්තට දාන්න පුළුවන් වගේ හැසිරීමක් තියෙනවා. a ඍණ θ ගමන් කරනවා බිඳුව වෙත. එතකොට a ඍණ θ බෙදීම දෙකක් ගමන් කරනවා බිඳුව වෙත.
දෙපැත්තම එකම නියතයෙන් බෙදන්නකෝ මගේ හැසිරීම. එතකොට sin කෝණයකදී මෙම කෝණයගේ බිඳුව වෙත ගමන් කරනවා. උගේ සීමාවේ එක වෙත ගමන් කරනවා. එතකොට θ a වෙත ගමන් කරද්දී එක කියන නියතය ගමන් කරන්නේ එක වෙතම. අපිට ලැබෙනවා d and dx y කියලා කියන්නේ cos inverse x සමාන වෙනවා ප්‍රතිඵලය මෙතන සීමාවේ 1යි. මෙතන ඍණ 1ට මෙතන වර්ගමූල 1 ඍණ cos a කියලා කියන්නේ x නම් වර්ගමූල 1 ඍණ x වර්ගය. now අපිට ලැබෙනවා cos inverse ශ්‍රිතය අවකලනය කරාන් පස්සේ ප්‍රතිඵලය ඍණ 1ට වර්ගමූල ශ්‍රිතයේ වර්ගය. නමට ඊළඟ සම්මත අවකල රටාව හඳුනගන්න පුළුවන්. cos inverse ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය ඍණ 1ට වර්ගමූල 1 ඍණ ශ්‍රිතයේ වර්ගය. cos inverse ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය ඍණ 1ට වර්ගමූල 1 ඍණ ශ්‍රිතයේ වර්ගය. cos inverse ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය ඍණ 1ට වර්ගමූල 1 ඍණ ශ්‍රිතයේ වර්ගය. අපිට ඔය හැඩේ රටාව උඩට යන්න ඕනේ. cos inverse ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය ඍණ 1ට වර්ගමූල 1 ඍණ ශ්‍රිතයේ වර්ගය. අපිට තව එක අවස්ථාවයි මූලික සම්මත අවකලන රටාව විදිහට අඳුනගන්න තියෙන්නේ tan inverse x. tan inverse x මේ ප්‍රථම අවකල සම්ගුණකේ විගොඩනගමු ප්‍රමූල ධර්ම භාවිතයෙන්. y සමානයි tan inverse x ප්‍රමූල ධර්ම භාවිතයෙන් අවකලනය කරන්න. y සමානයි tan inverse x ප්‍රමූල ධර්ම භාවිතයෙන් අවකලනය කරන්න. y සමානයි tan inverse x ප්‍රමූල ධර්ම භාවිතයෙන් අවකලනය කරන්න. तो y समान है tan inverse x यहाँ पर नो संबंध है तो x ට delta x වෘද්ධියක් ලබා දුන්නට y delta y වලින් වෘද්ධි වේ. එහෙනම් y ධන delta y සමාන වෙනවා tan inverse x ධන delta x. यहाँ දෙවන සම්බන්ධතාවය. මම දෙවන සම්බන්ධතාවයෙන් පළමු සම්බන්ධතාවය අඩු කරොත් y ධන delta y y අඩු වෙනවා. මේ පැත්තේ tan inverse x ධන delta x tan inverse x අඩු වෙනවා. ඒතර ධන y ට ඍණ y වත් වෙනවා. අපිට වෙනවා delta y සමානයි tan inverse x ධන delta x ඍණ tan inverse x. දෙපැත්තම මම delta x එකෙන් බෙදාගෙන ගියා. අපිට වෘද්ධි අනුපාතය කොට ගන්න පුළුවන්. මම දෙපැත්තම delta x එකෙන් බෙදාගෙන යනවා. මට වෙනවා delta y බෙදීම delta x समान है tan inverse x धन delta x ऋण tan inverse x बेदीम delta x දෙපැත්තම සීමාව delta x බිඳුව වෙත යද්දී අපි අගේ සැලකුවා සීමාව delta x බිඳුව වෙත යද්දී delta y බෙදීම delta x delta x බිඳුව වෙත යද්දී delta y බෙදීම delta x මේ පැත්තේ සීමාව delta x බිඳුව වෙත යද්දී tan inverse x ධන delta x ऋण tan inverse x बेदीम delta x. දැන් වෘද්ධි අනුපාතයේ සීමාව delta x බිඳුව වෙත යද්දී අවකලනයේ අර්ධයක් කියවනො මේ දෙන්නේ d යට dx y. යා සමාන වෙනවා සීමාව delta x බිඳුව වෙත යද්දී tan inverse x ධන delta x ऋण tan inverse x बेदीम delta x. දැන් අපි කෙලින්ම සීමාව ශ්‍රිතය ආදේශ කරොත් delta x සමානයි බිඳුවට tan inverse x ඍණ tan inverse x ධන ඍණ පද එක්ක බෙදලා යනවා ලවයේ බිඳුවක් වෙනවා හරයේ බිඳුවක් වෙනවා බිඳුව බෙදීම බිඳුව අර්ථවිරහිත ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ. ඒකට ප්‍රතිඵලය අර්ථවිරහිත වීම සඳහා දායක වන ශ්‍රිත කොටස් ඉවත් වන ආකාරයෙන් අපිට ත්‍රිකෝණමිතික හෝ වීජීය සුළු කිරීමක් කරන්න බෑ. මොකද මේ tan inverse කියන ප්‍රතිලෝම ශ්‍රිත අපි තවදුරටත් සුළු කරගන්න ක්‍රමයක් දන්නේ නැහැ. එහෙනම් අවුල තියෙන උන් ටික tan inverse නේ. එහෙනම් මම උන්ට ආදේශයක් පාවිච්චි කරලා මාගේ හැඩය සරල කරගත්තා. එහෙනම් tan inverse x ධන delta x සමානයි θ සහ tan inverse x සමානයි capital A ලෙස ආදේශය. මෙතනදී මේ සීමාව ගණනය කිරීම තුළ විචල්‍ය වෙන්නේ delta x. සීමාව ගණනය කිරීම තුළ විචල්‍ය delta x. එහෙනම් මේ delta x මත රඳා පවතින θ කියන විචල්‍ය. delta x මත රඳා පවතින θ කියන විචල්‍ය. එතකොට
මෙතන කැපිටල් A කියන එක x මත නදාපුවා තියෙන්නේ. එතකොට x කියන එක මෙතන නියතයක්. මේ සීමාව ගණනය කිරීම තුළ x කියන එක නියතයක්. එතකොට කැපිටල් A කියන්නේ නියතයක් ඒක නිසා. එතකොට x නියතයක් නිසා කැපිටල් A නියතයක්. මේ සීමාව ගණනය කිරීම තුළ විචල්‍ය විදිහට හැසිරෙන්නේ ඩෙල්ටා x. ඩෙල්ටා x මත තමයි එහෙනම් θ විචලනය වෙන්නේ. එතකොට අපේ අලුත් විචල්‍ය එහෙනම් දැන් θ. එහෙනම් මම මේ ආදේශ පාවිච්චි කරලා මෙයාගේ හැඩය සරල කරගනිද්දි මේ සීමාව ගණනය කිරීම තුළ තියෙන ඩෙල්ටා x කියන විචල්‍ය ඇසුරෙන් ගොඩනැගිලා තියෙන සියලුම පද අපේ අලුත් විචල්‍ය θ ඇසුරෙන් මම නිර්මාණය කරගන්න ඕනේ. අපේ අලුත් විචල්‍ය θ ඇසුරෙන් මම නිර්මාණය කරගන්න ඕනේ. මම දෙපැත්තෙම මෙයාගේ tan එක ගත්තොත් අපිට වෙනවා x ධන ඩෙල්ටා x සමානයි tan θ. දැන් මෙතන අපිට ඩෙල්ටා x ඇසුරෙන් නැතන පද තියෙන්නේ tan inverse x ධන ඩෙල්ටා x සහ ඩෙල්ටා x. tan inverse x ධන ඩෙල්ටා x නම් θ කියන විචල්‍ය ඇසුරෙන් මම දන්නවා. මෙයා පිළිම θ. ඩෙල්ටා x කියන එක ආවම θ කියන විචල්‍ය ඇසුරෙන් ගොඩනගන්න ඕනේ. ඩෙල්ටා x අන්තර්ගත වෙන්නේ මෙයා තුල. එහෙනම් මට මෙතනින් ඩෙල්ටා x උක්ත කරගත්තා නම් හරිනේ. දෙපැත්තම tan එක ගත්තොත් x ධන ඩෙල්ටා x සමාන වෙනවා tan θ ට. එහෙනම් අපිට වෙනවා ඩෙල්ටා x සමානයි tan θ ඍණ x ට. අපි දන්නවා මෙතන tan inverse x කියන්නේ කැපිටල් A. එහෙනම් දෙපැත්තම tan එක ගත්තොත් x සමාන වෙනවා tan A වලට. අන්න අපිට මෙතන x වල යන්න පුළුවන් tan A ලෙස. එහෙනම් මට ලැබෙන්නේ ඩෙල්ටා x සමාන වෙනවා tan θ ඍණ tan A වලට. අපි දන්නවා tan කියන්නේ sin බෙදීම cos. මම එනම් මෙලෙස ප්‍රකාශ කරගත්තොත් ඩෙල්ටා x සමාන වෙනවා tan θ කියන්නේ sin θ බෙදීම cos θ. tan A කියලා කියන්නේ sin A බෙදීම cos A. පොදු හරයක් අරන් මම සුළු කරගත්තොත් ඩෙල්ටා x සමාන වෙනවා මෙතන පොදු හරය cos θ වරක් cos A. එතකොට sin θ cos A ගෙන් වැඩි වෙනවා cos θ sin A ගෙන් වැඩි වෙනවා. මෙතන sin θ වරක් cos A ඍණ cos θ වරක් sin A. බෙදීම පොදු හරය cos θ වරක් cos A. එහෙනම් අපිට ඔතන දැන් ලවයේ ගොඩනැගිලා තියෙන පදේ දිහා බැලුවොත් sin cos ගුණිතයක් ඍණ sin cos ගුණිතයක් අපිට මෙතන sin කෝණය මෙතන cos කෝණය බවට පත් වෙනවා. ඒ වගේම මෙතන cos කෝණය මෙතන sin කෝණය බවට පත් වෙනවා. එහෙනම් අපිට sin A ඍණ B ආකාරයෙන් ආපස්සට මුව ත්‍රිකෝණමිතිකව මෙරිකලා sin A ඍණ B ආකාරයෙන් ආපස්සට ලියන්න පුළුවන්. එහෙනම් ප්‍රතිඵලය අපිට ලැබෙනවා ඩෙල්ටා x සමාන වෙනවා sin කෝණ දෙකේ අන්තරය θ ඍණ A බෙදීම cos θ වරක් cos A. අපිට මෙලෙස ඩෙල්ටා x ප්‍රකාශ වෙනවා. දැන් අපිට ඩෙල්ටා x සීමාව බිඳුව වෙත යද්දී අපේ අලුත් විචල්‍ය θ ගේ සීමාව කවුරු වෙතද යන්නේ කියලා මම නිර්ණය කරන්න ඕනේ. සීමාව මාරු කිරීම. සීමාව මාරු කිරීමේ ක්‍රියාවලියේදී අපි මුලින්ම විචල්‍ය අතර සම්බන්ධතාවය ප්‍රකාශ කරගන්නවා. විචල්‍ය අතර සම්බන්ධතාවය tan inverse x ධන ඩෙල්ටා x සමානයි θ. ඒතර ඩෙල්ටා x සීමාව බිඳුව වෙත යන විට දෙපැත්තටම එකම නියතය එකතු කරන්න පුළුවන් වගේ හැසිරීමක් තියෙනවා. x ධන ඩෙල්ටා x ගමන් කරනවා බිඳුව x ධන බිඳුව වෙත, ඒ කියන්නේ x වෙත. දෙපැත්තෙම tan inverse වගේ ගන්න පුළුවන් වගේ හැසිරීමක් තියෙනවා. tan inverse x ධන ඩෙල්ටා x ගමන් කරනවා tan inverse x වෙත. ඒතර tan inverse x ධන ඩෙල්ටා x කියන්නේ අපේ අලුත් විචල්‍ය θ. නම් θ ගමන් කරන්නේ tan inverse x වෙත. tan inverse x කියන්නේ කැපිටල් A කියන නියතය. එහෙනම් අපිට ඩෙල්ටා x බිඳුව වෙත ගමන් කරද්දී අපේ අලුත් විචල්‍ය θ ගමන් කරන්නේ කැපිටල් A කියන නියතය වෙත. එහෙනම් මට තීරණය කරන්න පුළුවන්. ඒ නිසා dx y සමාන වෙනවා සීමාව ඩෙල්ටා x සීමාව බිඳුව වෙත යද්දී අපේ අලුත් විචල්‍ය θ ගේ සීමාව යන්නේ A වෙත. θ A වෙත ගමන් කරනවා. මෙතන tan inverse x ධන ඩෙල්ටා x කියන්නේ θ ඍණ tan inverse x කියන්නේ කැපිටල් A බෙදීම ඩෙල්ටා x. දැන් අපි ඩෙල්ටා x මෙලෙස ප්‍රකාශ කරගත්තා. ඩෙල්ටා x කියලා කියන්නේ sin θ ඍණ A බෙදීම cos θ වරක් cos A. නම් මෙතන අපිට මූලික ත්‍රිකෝණමිතික සීමාවේ හැඩය දකින්න පුළුවන්. sin ගේ කෝණය තියෙනවා θ ඍණ A. මෙතන ලවයේ තියෙනවා θ ඍණ A. දැන් මෙතන තියෙන අපිට θ ඍණ A බෙදීම මම මෙලෙස ලියාගත්තොත් dයට dx y සමාන වෙනවා සීමාව θ A වෙත ගමන් කරද්දී මෙතන තියෙන්නේ θ ඍණ A බෙදීම sin θ ඍණ A බෙදීම
cos theta වරක් cos a. මෙතන බෙදීම වැඩි කිරීම ලෙස මාරු කරද්දී උගේ උඩයට මාරු වෙනවා. අපිට ලැබෙනවා d යට dxy සමාන වෙනවා සීමාව theta a වෙත ගමන් කරද්දී theta ඍණ a වරක් බෙදීම වැඩි කිරීම ලෙස මාරු කරද්දී මෙතන උඩයට මාරු වෙනවා. අපිට ලැබෙනවා cos theta වරක් cos a බෙදීම sin theta ඍණ a. මෙතන තියෙන්නේ theta ඍණ a බෙදීම එකනේ. එක් වරක් sin theta ඍණ a sin theta ඍණ a වෙනවා. එහෙනම් අපිට sin theta ඍණ aත් එක්ක මේව සෙට් කරගත්තා. sin කෝණය බෙදීම කෝණයම හැඩය අපිට උතන දකින්න පුළුවන්. සීමාව theta a වෙත ගමන් කරද්දී මෙතන එනවා අපිට theta ඍණ a බෙදීම sin theta ඍණ a වරක් cos theta වරක් cos a. නම් මෙතන ශ්‍රිත ගුණිතයක් ශ්‍රිතෙන් ශ්‍රිතේ වෙන වෙනම සීමාව යොදන්න පුළුවන් මට. ශ්‍රිත ගුණිතයක් ශ්‍රිතෙන් ශ්‍රිතේ වෙන වෙනම සීමාව යොදන්න පුළුවන්. අපිට ලැබෙනවා d යට dxy සමාන වෙනවා සීමාව theta a වෙත ගමන් කරද්දී theta ඍණ a බෙදීම sin theta ඍණ a වරක් සීමාව theta a වෙත ගමන් කරද්දී cos theta වරක් cos a. දැන් අපිට theta a වෙත ගමන් කරද්දී මෙයා මේ පැත්තට දාන්න පුළුවන් වගේ හැසිරීමක් තියෙනවා. theta ඍණ a ගමන් කරනවා බිඳුව වෙත. theta ඍණ a ගමන් කරනවා බිඳුව වෙත. අපි දන්නවා theta ඍණ a බිඳුව වෙත ගමන් කරද්දී theta ඍණ a අසමානයි බිඳුවයි. සීමාව සංකල්ප කරනවා. එහෙනම් බිඳුවට අසමාන වගේකින් මට මුගේ ලවයේ හැරේ බෙදාගෙන යන්න පුළුවන්. අපිට ලැබෙනවා d යට dxy සමාන වෙනවා සීමාව theta a වෙත ගමන් කරද්දී ලවයේ හැරේ දෙකම මම theta ඍණ a එකෙන් බෙදාගෙන ගියොත් මෙතන එකයට sin theta ඍණ a බෙදීම theta ඍණ a වරක් මෙතන අපිට දෙන්නේ කෙලින්ම සීමාශ්‍රිතය ආදේශ කරොත් theta සමානයි a විට උතන එනවා cos a වරක් cos a cos වර්ගය නැගේ සීමාවේ cos වර්ග a වෙනවා. now අපිට වෙනවා d යට dxy සමානයි දැන් ශ්‍රිත අනුපාතයක් ලවයටයි හරියටයි වෙන වෙනම සීමාව යොදුවොත් මම සීමාව theta a වෙත ගමන් කරද්දී 1 බෙදීම සීමාව theta a වෙත ගමන් කරද්දී දෙන sin theta ඍණ a බෙදීම theta ඍණ a වරක් මෙතන සීමාවේ එකයට මෙතන cos වර්ගය කියලා කියන්නේ එකයට sec වර්ගය. දැන් අපි දන්නවා theta a වෙත ගමන් කරද්දී ඒව මේ පැත්තට දාන්න පුළුවන් වගේ හැසිරීමක් තියෙනවා. theta ඍණ a ගමන් කරනවා බිඳුව වෙත. අන්න එහෙනම් අපිට මූලික ත්‍රිකෝණමිතික සීමාව ගොඩනැගිලා තියෙනවා. sin කෝණය වෙදී මෙම කෝණයගේ බිඳුව වෙත ගමන් කරනවා. නම් මෙයාගේ සීමාවේ 1 වෙත ගමන් කරනවා. උගේ සීමාවේ 1 වෙත ගමන් කරනවා. එහෙනම් අපිට theta a වෙත ගමන් කරද්දී 1 කියන නියතය ගමන් කරන්නේ 1 වෙතමයි. මෙයාගේ සීමාවේ 1යි, උගේ සීමාවේ 1යි. එතකොට අපිට ප්‍රතිඵලය ගොඩනගෙනවා d යට dx y කියලා කියන්නේ tan inverse x. දැන් සමාන වෙනවා 1ට අපි දන්නවා sec වර්ගය කියලා කියන්නේ 1 ධන tan වර්ගයයි. එතකොට tan a කියලා කියන්නේ tan a කියන්නේ x. එහෙනම් tan inverse x. අවකලනය කරාම ප්‍රතිඵලය 1ට 1 ධන x වර්ගයයි. ඒ කියන්නේ tan inverse ශ්‍රිතේ අවකලනය කරාම ප්‍රතිඵලය 1ට 1 ධන ශ්‍රිතේ වර්ගයයි. අන්න අපිට අවසන් සම්මත අවකල රටාව හඳුනා ගන්න පුළුවන්. d යට dx tan inverse x tan inverse ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය 1ට 1 ධන ශ්‍රිතේ වර්ගය. tan inverse ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය 1ට 1 ධන ශ්‍රිතේ වර්ගය. එතකොට tan inverse ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය 1ට 1 ධන ශ්‍රිතේ වර්ගය. අපිට අදහසින් ඔළුවට යන්න ඕනේ ඔය රටාව. tan inverse ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය 1ට 1 ධන ශ්‍රිතේ වර්ගය. 1ට 1 ධන ශ්‍රිතේ වර්ගය. එතකොට ඉතින් මූලික සම්මත අවකල රටාවන් සියල්ල අපිට මේ රටාවන් ගොඩනැගෙන ආකාරය යන්නේ ප්‍රථම මූලධර්ම භාවිතයෙන් මේ සියල්ල නිර්මාණය කරන්න තමන්ට පුළුවන්කම දෙන්න ඕනේ. يعني ආකරණීය ගණිත කර්මයේ අර්ථ දැක්වීම හරහා මේවා නිර්මාණය වෙන්නේ කොහොමද කියන මූලික අදහස තමන් තුළ දෙන්න ඕනේ. يعني අර නිකන් රටාවන් විදිහට මේවා වැඩි කටපාඩම් කරගන්න එපා. මොකද්ද වෙන්නේ කියන එක පරම සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. වැඩි නිකන් කරන්නම් වාලේ ඔහේ රටාවන් වලට දාගන්න එපා.
ඒ රටාවන් ගොඩනැගෙන්නේ කොහොමද? මේවල ඇතුළේ වෙන්න යාන්ත්‍රණය මොකක්ද කියන එක අදහස දෙන්න ඕනේ. ප්‍රථම මූලධර්ම භාවිතයෙන් මේවා නිර්මාණය කරන්න කියලා කිව්වොත් Tamante ඒ අයිඩියා එක ඔළුවේ දෙන්න ඕනේ. වැඩේ පැහැදිලි නේද ඔක්කොම? ඊට පස්සේ අවසාන වශයෙන් අපි ලියගමු සාරාංශය කියලා. සාරාංශය. ලියගමු සාරාංශය කියලා ලියලා. සාරාංශය. වෙන පාඩකින් ලියගමු. මූලික සම්මත අවකල රටාවන්. 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 එනදී රතෝගානේ ලියගමු. මේ මුලින්ම හඳුනාගත්තා විචල්‍යයක නියත බලය. විචල්‍යයක නියත බලය අවකලනය වෙද්දී ප්‍රතිඵලයේ බලය සංගුණ වෙනවා, බලයෙන් එකක් අඩු වෙනවා. විචල්‍යයක නියත බලයක් අවකලනය වෙද්දී කියන්නේ ශ්‍රිතයක නියත බලයක් නැත්නම් විචල්‍යයක නියත බලයක් අවකලනය වෙද්දී ප්‍රතිඵලයේ බලය සංගුණ වෙනවා, බලයෙන් එකක් අඩු වෙනවා. ඒ වගේම අපි ත්‍රිකෝණමිතික ශ්‍රිත සියල්ලි අවකල සංගුණ ගැන හඳුනාගත්තා. sin ශ්‍රිතය අවකලනය කරාම sin ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලයේ cos m ශ්‍රිතයම. sin ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලයේ cos m ශ්‍රිතයම. ඒ වගේම cos ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලයේ ඍණ sin m ශ්‍රිතයම. cos ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලයේ ඍණ sin m ශ්‍රිතයම. ඒ විදිහටම tan ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලයේ sec වර්ග m ශ්‍රිතයම. tan ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලයේ sec වර්ග m ශ්‍රිතයම. ඊට අපි අද සාකච්ඡා කරා sec ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලයේ sec ශ්‍රිතය වරක් tan m ශ්‍රිතය. sec ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලයේ sec m ශ්‍රිතය වරක් tan m ශ්‍රිතය. ඒ වගේම cosec ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලයේ ඍණ cosec ශ්‍රිතය වරක් cosec m ශ්‍රිතය වරක් cot m ශ්‍රිතය. cosec ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලයේ ඍණ cosec ශ්‍රිතය cosec m ශ්‍රිතය වරක් cot m ශ්‍රිතය. ඔය විදිහටම අපිට cot ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලයේ ඍණ cosec වර්ග m ශ්‍රිතය. ඍණ cosec වර්ග m ශ්‍රිතය. අපි ත්‍රිකෝණමිතික ශ්‍රිත සියල්ල අවකලනය කරද්දී ඒ රටාවන් ටික ඔය විදිහට ඔලුවට දාගන්න ඕනේ. මේවල ගොඩනැගීම් වල ඉඳන් ප්‍රමූල ධර්ම භාවිතයෙන් මේවා ගොඩනැගෙන ආකාරය තමන්ගේ ඔළුවේ දෙන්න ඕනේ. ඒ නිර්මාණයන් ගැන අදහස් දෙන්න ඕනේ. ඒ සීමාව ගණනය කිරීමක් සම්පූර්ණයෙන්ම තියෙන්නේ. ඒ සීමාව ගණනය කිරීම නිර්ණය කරපු ආකාරයේ අදහස් වල දෙන්න ඕනේ. ඊළඟ ඝාතීය ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය m ශ්‍රිතයමයි. ඊවල ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය ඊවල m ශ්‍රිතයමයි. ඝාතීය ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය m ශ්‍රිතයමයි. ඒ වගේම ලඝු ශ්‍රිතය අවකලනය කරද්දී ප්‍රතිඵලය ලඝු ශ්‍රිතයේදී අපි සාකච්ඡා කරා ln x. ඒ කියන්නේ ලඝු ඊපාදයට x. ln x අවකලනය කරාම ln ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය එකයට ශ්‍රිතය. ln ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය එකයට m ශ්‍රිතය. ln ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය එකයට m ශ්‍රිතය. ln ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය එකයට m ශ්‍රිතය. ඒ විදිහම අපි ප්‍රතිලෝම ශ්‍රිත සියල්ල අවකලනය කරලා රටාවන් ගොඩනගාගත්තා. sin inverse ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය එකයට වර්ගමූල එක ඍණ ශ්‍රිතේ වර්ගය. sin inverse ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය එකයට වර්ගමූල එක ඍණ ශ්‍රිතේ වර්ගය. ඒ වගේම අපි cos inverse ශ්‍රිතය අවකලනය කරාම ගොඩනගාගත් රටාව ප්‍රතිඵලය ඍණ එකයට වර්ගමූල එක ඍණ ශ්‍රිතේ වර්ගය. cos inverse ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය ඍණ එකයට වර්ගමූල එක ඍණ ශ්‍රිතේ වර්ගය. ඒ වගේම tan inverse ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය එකයට එක ධන ශ්‍රිතේ වර්ගය. tan inverse ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය එකයට එක ධන ශ්‍රිතේ වර්ගය. ඒතරයි තියෙන්නේ මූලික සම්මත අවකල රටාවන් 12. ඔය මූලික සම්මත අවකල රටාවන් 12 ගොඩනැගීම සහ මේ රටාව උඩේ තියෙන්න ඕනේ. දැන් රටාවන් උඩේ තියෙන්න ඕනේ sin inverse x අවකලනය කරාම එකයට වර්ගමූල එක ඍණ x වර්ගය කියන එක නෙමෙයි.
sin inverse ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය 1ට වර්ගමූල 1 ඍණ ශ්‍රිතයේ වර්ගය. අන්න ඔය කියන වචන වලින් ඔය රටාවෙන් අදහස ඔළුවේ තියෙන්න ඕනේ. cos ශ්‍රිතය අවකලනය කරාම ඍණ sin ශ්‍රිතය. tan ශ්‍රිතය අවකලනය කරාම sec වර්ග ශ්‍රිතය. sec ශ්‍රිතය අවකලනය කරාම sec m ශ්‍රිතය වරක් tan m ශ්‍රිතය. cosec ශ්‍රිතය අවකලනය කරාම ඍණ cosec ශ්‍රිතය වරක් cot m ශ්‍රිතය. cosec cot ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය ඍණ cosec වර්ග m ශ්‍රිතය. ln ශ්‍රිතය අවකලනය කරාම ප්‍රතිඵලය 1ට m ශ්‍රිතය. එතකොට ඔය රටාවන් වලින් මූලික සම්මත අවකලන රටාවන් වල තමන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඊට පස්සේ සාරාංශය යටතේම ඊට පස්සේ තව වෙන පාඩයක් ලියගමු. අවකලනයේ මූලික නීති රීති. 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 ඒතර අපි අවකලනයේ මූලික නීති රීති පළවෙනි දවසේ සාකච්ඡා කරා. අවකලනයේ මූලික නීති රීති. අපි ප්‍රමූල ධර්ම භාවයෙන් අවකලනය කළාම ඒ රටාවන් වැඩි අදහස් උඩට දාගත්තා. අවකලනයේ මූලික නීති රීති. පළවෙනි එක කැපිටල් A නියතයක් පිට. කැපිටල් A නියතයක් පිට. කැපිටල් A කි. ප්‍රථම අවකල සංගුණකය. A නියතයක් නම් නියතයක් අවකලනය කරාම ප්‍රතිඵලය බිඳුවයි. නියතයක් අවකලනය කරාම ප්‍රතිඵලය බිඳුවයි. ඒ වගේම කැපිටල් A නියතයක් පිට. කැපිටල් A නියතයක් පිට. නියතයක් වරක් ශ්‍රිතයක් අවකලනය කරොත්. නියතයක් වරක් ශ්‍රිතයක් අවකලනය කරොත් නම් නියතයක් වරක් ශ්‍රිතයක් අවකලනය කරොත් නියතයේ පිටතට නම් අපිට ශ්‍රිතය අවකලනය කරන්න පුළුවන්. නියතයේ පිටතට නම් අපිට ශ්‍රිතය අවකලනය කරන්න පුළුවන්. නියතයේ පිටතට නම් ශ්‍රිතය අවකලනය කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟ නීතියේ ශ්‍රිත එකතුවක් හෝ අන්තරයක් තියෙන අවස්ථාවකදී අපිට ශ්‍රිත එකතුවක් හෝ අන්තරයක් තියෙන අවස්ථාවකදී ශ්‍රිත එකතුවක් හෝ අන්තරයක් තියෙන අවස්ථාවකදී අපිට ශ්‍රිතයෙන් ශ්‍රිතය වෙන වෙනම අවකලනය කරන්න පුළුවන්. ශ්‍රිතයෙන් ශ්‍රිතය වෙන වෙනම අවකලනය කරන්න පුළුවන්. dr dx fx ධන හෝ ඍණ dr dx gx ශ්‍රිත එකතුවක් හෝ අන්තරයක් තියෙන අවස්ථාවකදී අපිට ශ්‍රිතයෙන් ශ්‍රිතය වෙන වෙනම අවකලනය කරන්න පුළුවන්. ඒතකොට මේ අවස්ථාවන් දෙක අපිට සීමාවේ අවස්ථාව වගේම තමයි, වෙනසක් නැහැ. සීමාව වගේම ඒක නිරූපණය. හැබැයි අපි ගත්තොත් ශ්‍රිත ගුණිතයක් සහ ශ්‍රිත අනුපාතයක් තියෙද්දි සීමාවෙන් සම්පූර්ණ වෙනස් වෙනවා. අපිට වෙනස්ම රටාවක්. ශ්‍රිත ගුණිතයක් අවකලනය කරද්දී මොකද ඔය විදිහට ශ්‍රිත ගුණිතයක් අවකලනය කරද්දී dr dx fx වරක් gx ශ්‍රිත ගුණිතයක් අවකලනය කරන දෙයදී ප්‍රතිඵලය පළවෙනි වරක් පළමු ශ්‍රිතය වරක් දෙවන ශ්‍රිතය අවකලනය. පළමු ශ්‍රිතය වරක් දෙවන ශ්‍රිතය අවකලනය ධන පළමු ශ්‍රිතය වරක් දෙවන ශ්‍රිතය අවකලනය ධන දෙවන ශ්‍රිතය වරක් පළමු ශ්‍රිතය අවකලනය. දෙවන ශ්‍රිතය වරක් පළමු ශ්‍රිතය අවකලනය. පළමු ශ්‍රිතය වරක් දෙවන ශ්‍රිතය අවකලනය ධන දෙවන ශ්‍රිතය වරක් පළමු ශ්‍රිතය අවකලනය. පළවෙනි වරක් දෙවෙනියගේ අවකලනය ධන දෙවෙනි වරක් පළවෙනියගේ අවකලනය. ඒතකොට මේ රටාව ඔය වචන වලින් ඔළුවේ තියාගන්න. මේ ශ්‍රිත ගුණිතයක් අවකලනය වෙති. පළමු ශ්‍රිතය වරක් දෙවන ශ්‍රිතය අවකලනය ධන දෙවන ශ්‍රිතය වරක් පළමු ශ්‍රිතය අවකලනය. ඒ වගේම ශ්‍රිත අනුපාතයක් අවකලනය කරන දෙයදී අපිට fx බෙදීම gx ආකාරයේ ශ්‍රිත අනුපාතයක් අවකලනය කරන දෙයදී ප්‍රතිඵලය හරය වරක් ලවය අවකලනය. හරය වරක් ලවය අවකලනය ඍණ ලවය වරක් හරය අවකලනය. හරය වරක් ලවය අවකලනය ඍණ ලවය වරක් හරය අවකලනය බෙදීම හරය වර්ගය. බෙදීම හරය වර්ගය. ඒතර වෙදෙන්නේ අපිට අවකලනයේ මූලික නීති රීති. ඒතර ඒ ටිකත් අපි අඳුනගත්තා. මේවල ගොඩනැගීම් වලින් නම් අපි කතා කරා. ඔය රටාව නිකන් කටපාඩම් කරලා උඩ දාගන්න නෙවෙයි. ඔය ලැබුණේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරා. ප්‍රමූල ධර්ම භාවිතයෙන් ඔය රටාව අපි ගොඩනගලා පෙන්නනවා. ඒතර ගණිතයේ කිසිම දෙයක් මේ කෙලිම කටපාඩම් කරලා රටාවන් උඩ දාගන්න එපා. ගොඩනැගීමක් තියෙනවා නම් ඒ ගොඩනැගීම අර්ථ දැක්වීම විතරයි අපිට කෙලින්ම ගුණය මොකද්ද කියන එක අර්ථ දැක්වීමක් නම් අපිට ඒක පැහැදිලි කරන්න බෑ. දැන් අර්ථ දැක්වීම කියන ඒවා වෙනතේදී ඒ විදිහට පාවිච්චි කරන්න ඕනේ අපි. ඒක ඒ විදිහටම අපි හැමදාම පාවිච්චි කරන්න ඕනේ. දැන් 3 කියන ඉලක්කම මෙහෙම ලියන්න නැතුව මෙහෙම ලියන්න බැරිද කියලා වැඩි අහන්න බෑනේ. මේක පොදු අංකනයක්. අපි හැමදෙස්සෙම පාවිච්චි කරන මේ අංකනය. ඒතකොට ඒක ගණිතයේ අර්ථ දැක්වීම. ඒතකොට මේ විදිහට අපිට අර්ථ දක්වන ලද අවස්ථාව නැරෙන්න ඉතිරි ඒවා මූලික අර්ථ දැක්වීම හරහා ගොඩනැගෙන්නේ කොහොමද කියන අර්ථය
ඔළුවේ තියෙන්න ඕනේ. ඒතර තමයි වැඩේ අර ඇඟට දැනෙන්නේ. තවන්ට අලුත් එදීමක් ගන්නකදී එද්දි ඒවා තීරණය කරන්න පුළුවන් ඒතකොට. ඒතකොට ශ්‍රිත අනුපාතයක් ශ්‍රිත ගුණිතයක්. අවකලනය කරන මූලික රටාව මේ විදිහට අදහස් ඔළුවේ තියෙන්නත් ඕනේ. ගොඩනැගීම් ටික ඔළුවේ තියෙන්නත් ඕනේ. ඊට අපි මේ කතා කරපු සම්මත අවකලන රටාවන් 12. ඒතර ඔය සියල්ල ඔය රටාවන් ඔය විදිහට ඔළුවේ තියෙන්න ඕනේ. ඒතර එදින්නේ අවකලනයේ මූලිකම දේවල් ටික. ඊට පස්සේ අපිට දාම නීතිය හරහා ශ්‍රිතයක ශ්‍රිතයක් සංකල්ප වලට දාගත්තට පස්සේ ඕනෑම ශ්‍රිතයක් ඕනෑම විෂයකින් ඔහේ අවකලනය කරගෙන යන්න පුළුවන්. මේ දක්වා වැඩි අවුලක් නැහැ නේ.